Welcome to Accounts Studio channel. අද මම සාකච්ඡා කරන්න යන්නේ 2018 වස් පෙළ විභාගයේ ඉදුම් කරන විෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සියල්ලම මම මේ වීඩියෝ එක මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බහුවර්ණ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු. එhmenan මේ ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ හොයාගන්න මේ වීඩියෝ එක නරඹන අවස්ථාව ඔයගොල්ලන්ගේ තියෙනවා නම් හුඟක් හොඳයි. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රේ නැත්තම් මම වීඩියෝ එක අවසානයේ තියෙන විස්තරේ මේ ප්‍රශ්න පත්‍රේ ගන්න පුළුවන් වෙන විදිහට link එකක් දාන්නම්. මට print out එකක් ගන්න පුළුවන්. නැත්නම් soft copy එකක් විදිහට බලන්න පුළුවන්. PDF එකක්ම දාන්නම්. එතකොට ඒකත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන විදිහට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ පහුවන ප්‍රශ්න වලට විසඳුම් අපට පිළිතුරු ප්‍රශ්න පිළිතුරු ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙමනම් අපි පටන් ගමු ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්نين. මේක පළවෙනි ප්‍රශ්න විදිහට තියෙනවා ආයතනයක් විසින් පිළියෙල කරනු ලබන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ නිවැරදි වේද කියලා. ඒක ප්‍රකාශ තුනක් දෙනවා. මේ ප්‍රකාශන ඒ ප්‍රකාශන තුන මේ කියන ප්‍රකාශනයෙන් කියනවා මේ ප්‍රකාශන ප්‍රධාන වශයෙන් ආයතනයක අතීත මූල්‍ය තොරතුරු සපයයි. B ප්‍රකාශයෙන් කියනවා බාහිර පාර්ශවයන් ඉල්ලූ විටක මෙම ප්‍රකාශ පිළියෙල කරනු ලබයි. C ගිණුම් කරන ප්‍රමිත සහ නෛතික අවශ්‍යතාවයන්ට අනුකූලව මෙම ප්‍රකාශ පිළියෙල කරනු ලබයි. මේ ප්‍රකාශ තුනක් තියෙනවා. මේ ප්‍රකාශ තුන තියෙන්නේ ආයතනයක් පිළියෙල කරන පොදු මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්. අපි බලන්න ඕනේ මේ ප්‍රකාශ තුනෙන් නිවැරදි ප්‍රකාශ මොනවද කියලා. එහෙනම් අපි පළවෙනි එක ගත්තාම A වල කියනවා ඒ කියන ප්‍රකාශය මෙම ප්‍රකාශන ප්‍රධාන වශයෙන් ආයතනයක අතීත මූල්‍ය තොරතුරු සපයයි. ඒක නිවැරදි. මොකද අපි ගිණුම් කරන්නේදී මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කරන්නේ ගෙවි ගිය ගිණුම් වර්ෂයක බොහෝ වෙලාවට අපි මූල ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ ගිණුම් වර්ෂයක නැත්නම් ගිණුම් කාලච්ඡේදයකට. එහෙනම් පළවෙනි ප්‍රකාශය නිවැරදි. B බාහිර පාර්ශවයන් ඉල්ලු විටකම ප්‍රකාශන පිළියෙල කරනු ලබයි. අපි බාහිර පාර්ශවයන් ඉල්ලු විටකම නෙමෙයි මේ ප්‍රකාශන පිළියෙල කරන්නේ. ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයන්ගේ අවශ්‍යතා සඳහා මූලිකව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. එතකොට ඒ අභ්‍යන්තර පාර්ශවයේ අවශ්‍යතාවයන්ට සහ ව්‍යාපාරික නොනන්දුව දක්වන පාර්ශවයන් දෙසා තමයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. එම නිසා බාහිර පාර්ශවයන් ඉල්ලු විටක මෙම ප්‍රකාශ පිළියෙල කරනු ලබයි කියන එක වැරදි. C ප්‍රකාශ කරන ගිණුම් කරන ප්‍රමිත සහ නෛතික අවශ්‍යතාවයන්ට අනුකූලව මෙම ප්‍රකාශන පිළියෙල කරනු ලබයි. ඒක නිවැරදි. එhmenan අපිට පැහැදිලිව පේනවා මේ පළවෙනි ප්‍රශ්නේ A ප්‍රකාශනය සහ C ප්‍රකාශනය නිවැරදි කියලා. එහෙමනම් A හා C කියන ප්‍රකාශන අඩංගු වෙන පිළිතුර වෙන්නේ මේ දීලා තියෙන උත්තර පහෙන් තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් අපිට යන්න පුළුවන් දැන් දෙවෙනි ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්න අපි සාකච්ඡා කරලා ඉවරයි. දෙවෙනි ප්‍රශ්නය කියනවා 2 3 4 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිතා කරන්න. ඒතර අපිට තොරතුරු වර්ගයක් දෙනවා. නිහාල්ගේ ව්‍යාපාරයේ පහත ගනුදෙනු සිදුවිය 2018 3.1 පිරිවැය රුපියල් 1,50,000 වූ භාණ්ඩ උපසේනගෙන් ණයට මිලට ගැනීම 2018 3.5 පිරිවැය රුපියල් 30,000 වූ භාණ්ඩ උපසේනට ආපසු යැවීම 2018 3.20 පිරිවැය රුපියල් ලක්ෂයක් වූ භාණ්ඩ රුපියල් 1,60,000කට ණයට විකිණීම 2018 3.20 විකුණුම් කොමිස් රුපියල් 10,000 ගෙවීම සහ 2018 4.2 උපසේනට ගෙවිය යුතු සම්පූර්ණ මුදල පියවීම කියන විස්තරය දීලා අපෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නයෙන් 2018 3.31 දිනට නිහාල්ගේ ව්‍යාපාරයේ ඉහත ගනුදෙනු වල ශුද්ධ බලපෑම නිරූපණය කරන ගිණුම් කරන සමීකරණය වනුයේ කියලා. එහෙනම් අපි මෙතනදී ගන්න ඕන 2018 3.31 දක්වා ගනුදෙනු. 2018 3.31 දක්වා ගනුදෙනු කිව්වහම මෙන්න මේ ටික අපි අදාළ කර ගන්න ඕන. මේ ප්‍රශ්න උත්තර ලියන්න. එහෙමනම් පළවෙනි එක තමයි 2018 3.1 පිරිවැය 1,50,000 වූ භාණ්ඩ උපසේනගෙන් ණයට ගැනීම. එහෙනම් ණයට ගැනුම් ගනුදෙනුවක් එතන සම්බන්ධ වෙනවා ණයට ගැනුම්.
ජර්නලය මොකද ණයට ගැනීමේ ගනුදෙනුවක් නිසා. එතකොට උපසේනගේ ණයට අරන් තියෙන 1,50,000ක් පිරිවෙ වෙච්ච භාණ්ඩ 2018 3යි එක. එහෙනම් එච්චර කතන්දරේ. එතකොට අපි ඒක දාන්න පුළුවන් එකාතකින් බඩු තොගේ වැඩි වෙනවා රුපියල් 1,50,000කින් අනිත් අතට හිමියන්ට ගෙවන්න ඕනේ වගකීම් වැඩි වෙනවා 1,50,000කින් මාර්තු 1. එතකොට පළවෙනි ගනුදෙනුව බලපෑම වත්කම් ධන 1,50,000යි වගකීම් ධන 1,50,000යි. ළඟට දෙවෙනි එක තියෙනවා 2018 3යි 5 පිරිවැය 30,000ක් වූ භාණ්ඩ උපසේනට ආපසු යවීම. එහෙනම් උපසේනගේ ණයට ගත්ත භාණ්ඩ ටික ආපහු යවලා දෙනවා. එහෙනම් මේක ආපසු යවමු ගනුදෙනුවක්. සම්බන්ධ වෙන ජර්නලය ආපසු යවමු ජර්නලය. එහෙනම් ණයෙහි භාග අඩු වෙනවා 30,000කින්. ඒ වගේම තොගයත් අඩු වෙනවා 30,000කින්. මොකද ගත්ත බඩු ටික ආපසු යවන්නේ. අපි බලමු 30,000ක බඩු ආපහු යද්දි බඩු තොගය අඩු වෙනවා 30,000කින්. අනිත් අතට ණයෙහිමියන්ට ගෙවන්න ඕනේ නැත්නම් උපසේනට ගෙවන්න ඕනේ ගන්න අඩු වෙනවා 30,000කින්. එහෙනම් වත්කමක් අඩු වෙනවා මාර්තු 5යි ගනුදෙනුවේ වගකීමක් අඩු වෙනවා. එච්චරයි. ඊළඟට අපි තුන්වෙනි ඊළඟට යන්නේ 2018 තමයි 20 වෙච්ච ගනුදෙනුව පිරිවැය රුපියල් ලක්ෂයක් වූ භාණ්ඩ රුපියල් 1,60,000කට ණයට විකිණීම. නම් මේක ණයට විකුණුම් ගනුදෙනුව. ලක්ෂයකට ගත්ත බඩු රුපියල් 1,60,000කට විකුණලා තියෙනවා. අපිට පැහැදිලිව පේනවා රුපියල් 60,000ක ලාභයක් අපිට තියෙනවා. ඒ වගේම ණයගැතියෝ වැඩි වෙනවා 1,60,000කින්. හැබැයි තොගය අඩු වෙනවා ලක්ෂයකින්. කොහොමත් මේකේ ශුද්ධ බලපෑම 60,000යි. ශුද්ධ බලපෑම එකක් හිමිකමට බලපායි. අනිත් එක අපි වත්කම් විදිහට බලපාන ණයගැතියන්ගේ වැඩිවීම ශුද්ධ වැඩිවීම. එහෙනම් මෙතන වත්කම් වැඩි වෙන 60,000කින් හිමිකම වැඩි වෙන 60,000කින් ශුද්ධ බලපෑමේ ගනුදෙනුව. අපි සම්පූර්ණ ගණන සටහන් කරන්නේ නැතුව ඒකේ ශුද්ධ බලපෑම සටහන් කරා. එහෙනම් ඊපස්සේ 3.20 තියෙනවා විකුණුම් කොමිස් 10,000 ගෙවීම. විකුණුම් කොමිස් කියන්නේ වියදමක්. වියදමක් නිසා අයිතිකරුට අයිති වෙන්න ඕනේ ලාභය 10,000කින් අඩු වෙනවා. ඒ කියන්නේ ලාභය අයිතිකරුට අයිති දෙයට අපි කියනවා හිමිකම කියලා. එහෙනම් වියදමක් වැඩි වෙන නිසා 10,000කින් අයිතිකරුගේ හිමිකම 10,000කින් අඩු වෙන්න ඕනේ. 10,000 මුදලින් ගෙවුව නිසා මුදල් අඩු වෙන්න ඕනේ. මුදල් කියන වත්කම 10,000කින්. එහෙමනම් මාර්තු 20 වෙච්ච ගනුදෙනුවේ බලපෑම තමයි වත්කම අඩු වෙනවා 10,000කින්. අනිත් අතට විකුණුම් කොමිස් කියන වියදම වැඩි වීම නිසා අයිතිකරුට ලාභය අඩු වෙනවා 10,000කින් නිසා හිමිකම අඩු වෙනවා 10,000කින්. එතකොට මාර්තු 3.31 වෙනකන් අදාළ ගනුදෙනුව ඔච්චරයි. අපිට 4.2 2018 4.2 ගනුදෙනුව අදාළ කරගන්න බෑ. මොකද 2018 4.2 ගනුදෙනුව මාර්තු 31කට පස්සේ සිද්ධ වෙච්ච ගනුදෙනුවක්. ප්‍රශ්නේ අහන්නේ 2018 31 දිනට නිහාල්ගේ ව්‍යාපාරයේ යත ගනුදෙනුව වල ශුද්ධ බලපෑම නිසා අපිට ගන්න වෙන්නේ 2018 3.1 ඉඳන් 2018 3.20 වෙනකන් ගනුදෙනු විතරයි. ඒතකොට මේ වගේ ශුද්ධ බලපෑම අපිට ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ධන ඍණ වශයෙන් සුළු කරලා අවසාන එකතුව මෙතන වත්කම් තන එනවා ශුද්ධ බලපෑම 1,70,000ක්. වගකීම් වල ශුද්ධ බලපෑම එනවා 1,20,000ක්. වහිමිකම් වල ශුද්ධ බලපෑම එනවා 50,000ක්. එතකොට වත්කම් වලට මෙතන වගකීම් සහ හිමිකම් වල එකතු සමාන වෙනවා. ඒ නිසා මේ පිළිතුර තියෙන උත්තරය අපි බලමු. 1,70,000ක් වත්කම් තියෙන, වගකීම් 1,20,000ක් තියෙන, හිමිකම් 80,000 හිමිකම් 50,000ක් තියෙන උත්තරේ අපිට පේනවා. මෙන්න මේක තුන්වෙනි එක. තුන්වෙනි උත්තරය 1,70,000ක් වත්කම් වැඩි වෙලා තිනවා, වගකීම් 1,20,000ක් වෙලා තිනවා, හිමිකම 50,000ක් වෙලා තිනවා. එහෙනම් මේක තමයි නිවැරදි පිළිතුර මේ දෙවෙනි ගානට. තුන්වෙනි එකෙන් අහනවා ඉහත ගනුදෙනු නිසා 2018 3.31 දිනට නිහාල්ගේ ව්‍යාපාරයේ ණයහිමි පාලන ගිණුමේ සහ ණයගැති පාලන ගිණුමේ ශේෂවල වැඩි වීම වෙන මේක අපිට මතකින් කියන්න පුළුවන්. ණයහිමියන්ට අපි බඩු ගත්ත 1,60,000ක්. ඒ ගත්ත බඩු වලින් අපි 1,50,000ක විනාය අයට බඩු ගත්ත උපසේනගෙන් ඒ ගත්ත 1,50,000 30,000ක බඩු ආපහු යවුවා. එහෙනම් සුද්ධ ණයහිමියෝ 1,20,000යි. අනික් අතට අපි ණයට බඩු විකුණුවා 1,60,000ක ලක්ෂයක් වෙත බඩු 1,60කට වික්කන අයට. දැන් එතන ණයගැතියන් වැඩිම 1,60,000. එහෙනම් 1,20,000ක් 1,60,000ක් තමයි ණය හිමි සහ ණයගැති පාලන වල ගිණුම් වල ශුද්ධ වෙනස. එහෙනම් ණයහිමියෝ 1,20,000යි, ණයගැතියෝ 1,60,000යි. එහෙනම් ඒ පිළිතුර අපට ලැබෙනවා හතරවෙනි උත්තරේ 1,20,000 සහ 1,60,000 තමයි නිවැරදි අගයන් වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර තුන්වෙනි ප්‍රශ්නයට අංක 4. ඒක මෙන්න මේ විදිහට අපිට ගණනය කරලා පෙන්නන්න පුළුවන් මගේ මේ Excel worksheet එකේ තුන්වෙනි උත්තරේ හතරවෙනි එක 1.20ක් ණයහිමි ශුද්ධ වැඩිවීම, ණයගැතිය 1.60යි. ඒතකොට ණයහිමියන්ගේ පිළිතුර ආපු විදිය මෙන්න මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. ඒක ඔබට පැහැදිලි වෙයි කියලා හිතනවා.
අපි යමු 4 වෙනි එකට. 4 වෙනි එකකින් කියනවා උපසේනක සමග සිදු වූ ගනුදෙනු ඒවා සිදු වූ අනුපිළිවෙලට නිහාල්ගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීමට යොදා ගන්න ලබන මූලික ලියවිලි. එහෙනම් අපි මූලික ලියවිලි අහන්නේ ගනුදෙනුවක් වුණාම මෙතන උපසේනට විකුණලා තිබ්බේ ණයට බඩු. එහෙනම් ණයට ගැනුම් ගනුදෙනුවක්. අපි ආයෙ බලමු. ඒ ගනුදෙනුව මෙන්න මෙච්චර තමයි මේ ගැන අපෙන් අහන්නේ. 1,50,000ක් බඩු උපසේනගේ ණයට ගන්නවා. ඒක ණයට ගැනුම් ගනුදෙනුවක්. ඒකලා ආපහු මේ බඩු ටික ආපහු යවනවා කාටද උපසේනට ආරවා යවනවා 30000කට. ඊට පස්සේ 4.2 උපසේනට ගෙවිය යුතු මුදල සම්පූර්ණයෙන් පියවනවා. එහෙමනම් අපෙන් අහන ප්‍රශ්නේ තමයි උපසේන සමග සිදු වූ ගනුදෙනු. ඒවා සිදු වූ අනුපිළිවෙලට නිහාල්ගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීමට උදා ගන්න ලබන මූලික ලියවිලි. එහෙනම් අපි දන්නවා ණයට ගැනුම් ගනුදෙනුවකදී මූලිකවම අපිට මූලාශ්‍ර ලේඛන විදිහට හම්බ වෙනවා ගැනුම් ඉන්වොයිසිය. ඊට පස්සේ දෙවනුව මේ ණයට ගත බඩු ටික ආපහු හරවා යවන නිසා අපි සම්බන්ධ වන හරපත අවසාන වශයෙන් 1,20,000ක් මුදලක් ණය හිමියන්ට ගෙවන්න තියෙනවා. ඒ මුදල ගෙවනකොට අපිට සම්බන්ධ වෙනවා ගෙවීම වවුචරය. එමනම් අනුපිළිවෙල තමයි ගනුදෙනුවට සම්බන්ධ මූලාශ්‍ර ලියවිලි වල අනුපිළිවෙල ගැනුම් ඉන්වොයිසිය බාණ්ඩ හරවා යන සඳහා හරපත සහ අදාළ මුදල හිමියන්ට පිරීමට ගෙවීම වවුචරය. එහෙනම් මෙන්න මේ තුන තියෙන උත්තරේ තමයි නිවැරදි වෙන්නේ. එතකොට ඉන්වොයිසිය හරපත සහ ගෙවීම වවුචරයේ තියෙන පිළිතුර වෙන්නේ අංක 2. මම ප්‍රශ්න පත්‍රයේ පෙන්නන්නම් මේ පිළිතුර අංක 2. ඉන්වොයිසිය හරපත සහ ගෙවීම වවුචරය තමයි උපසේන සමග සිදු වූ ගනුදෙනු ඒවා සිදු වූ අනුපිළිවෙලට නිහාල්ගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීමට යොදා ගන්න ලබන මූලික ලියවිලි වෙන්නේ. එහෙනම් 4ට උත්තරේ 2. එහෙනම් මේකෙන් පස්සේ අපිට යන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නෙට පහත කුමන ප්‍රකාශ පොදු ලෙජරේ සම්බන්ධ නිවැරදි වන්නේද? ඒ ප්‍රකාශ අපිට දෙනවා 4ක්. ඒ පළවෙනි ඒ කියන ප්‍රකාශය ආයතනික ගනුදෙනු ප්‍රථමයෙන් පොදු ලෙජරේ සටහන් කරන ලබයි. වැරදි. ආයතනික ගනුදෙනු ප්‍රථමයෙන් සටහන් කරන්නේ මූලාශ්‍ර ලේඛනවල. ඊට පස්සේ ලෙජර් ගිණුම් වල ලෙජර් ජර්නල් පොත්වල ඊට පස්සේ තමයි පොදු ලෙජරේ පිටවත් වෙන පළවෙනි එක අපිට අදාළ කරගන්න බෑ. B ආයතනයක් විසින් දිසටහන් කිරීම මත පදනම පවත්වාගෙන ලබන ගිණුම් සමූහය පොදු ලෙජරේ වේ. ආයතනයක් විසින් දිසටහන් කිරීම මත පදනම පවත්වාගෙන ලබන ගිණුම් සමූහය පොදු ලෙජරේ වේ. ඒක හරි. ආයතනික මූලික ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කළ පසුව පොදු ලෙජරයට පිටපත් කරනු ලබයි. ඒකත් හරි. ඒ කියන්නේ ගනුදෙනු මූලික සටහන් පොත්වල ලියවල පස්සේ තමයි පොදු ලෙජරයට පිටපත් කරන්නේ. ඒක නිවැරදි. D ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී ආයතනික පොදු ලෙජරෙහි සියලු ගිණුම් සඳහා පියවීම සටහන් තබනු ලැබේ නැත. ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී පොදු ලෙජරේ පියවී යන්නේ ආදායම් සහ වියදම් ගිණුම් විතරයි. වත්කම් සහ වගකීම් හිමිකම් ගිණුම් ඉදිරියට යනවා. එහෙනම් ආදායම් වියදම් ගිණුම් විතරයි පියවෙන්නේ. එහෙනම් මෙතන සියලු ගිණුම් සඳහා පියවීම සටහන් යොදනවා කියන එක වැරදි. ඒ නිසා C D පිළිතුර නිවැරදි නැහැ. එහෙනම් අපිට මෙතන නිවැරදි පිළිතුරු විදිහට අපිට පේන්නේ B සහ C. B සහ C තියෙන පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. B හා C අපිට හම්බෙන්නේ අංක 2. එහෙනම් පස්වෙනි ප්‍රශ්නෙට අදාළව නිවැරදි ප්‍රකාශ සටහන් වෙන්නේ B හා C වල. එහෙනම් නිවැරදි උත්තරය වෙන්නේ 5ට 2. අපි වර්කින් එකට ගියොත් ඒ වර්කින් එකේ තියෙනවා B හා C තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නෙන් අහන එකත් ලේසි. මූල්‍ය වර්ෂයක් තුළදී ව්‍යාපාරයක් විසින් උපයන ලද ලාභය නිරූපණය කරන සමීකරණ නිවනුවේ. ඔයගොල්ලෝ දන්නවා ගිණුම්කරණයේදී ව්‍යාපාරයක් උපයන ලාභය සමීකරණයක් ආශ්‍රයෙන් හොයන්න පුළුවන්. ඒ සමීකරණය වෙන්නේ ලාභය හෝ අලාභය ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය සමාන වෙනවා. අපිට හොයාගන්න පුළුවන් ව්‍යාපාරයේ අග ප්‍රාග්ධනය මුල ප්‍රාග්ධනය අඩු කරලා ඒකට ගැණලි එකතු කරලා ගැණලි වලින් අයිතිකරු යොදපු අමතර ප්‍රාග්ධනය අඩු කරා නම් අපිට ලැබෙන්නේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය. එහෙනම් මෙන්න මේ කියපු සමීකරණයට ගැලපෙන සමීකරණ අපි තේරිය යුතුයි. එතකොට මේ ගත්තාම අපි බලමු වසර අග හිමිකම. හරි. ඒකෙන් අඩු වෙන්න ඕනේ වසර මුල හිමිකම. එහෙනම් වසර මුල හිමිකම අඩු වෙන ගනුදෙනු අඩු වෙන ඒවා මෙතන තියෙනවා කීපයක්. එහෙනම් මේක මෙතනින් තව අපිට නිවැරදි පිළිතුර ගන්න වෙන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් ගැණලි එකතු වෙන්න ඕන. ගැණලි එකතු වෙනවා නම් අපට අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා මෙන්න මේ සමීකරණ දෙකෙන් එකක්. මොකද මේ දෙකේම ගැණලි එකතු වෙලා. හැබැයි නව ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනේ. නව ප්‍රාග්ධනය අඩු වෙන එක තියෙන්නේ දෙවෙනි උත්තරේ. ඒ නිසා අපේට ගැලපෙන සමීකරණට අදාළ නිවැරදි ලාභ වෙන සමීකරණ වෙනවා මෙන්න මේක. වසර අග හිමිකම දන ගැණලි දින නව ප්‍රාග්ධනය දින වසර මුල හිමිකම කියන එක අපි බලමු 6 වෙනි එකට අපි වර්කින් එකේ තියෙන පිළිතුර. දෙවෙනි එක තමයි මෙන්න මේ සමීකරණය මතක තියාගෙන යනුව නිවැරදි පිළිතුර තේරුණා නම් ඔබට ඉතා පහසුවෙන් නිවැරදි උත්තරය හොයාගන්න පුළුවන් වෙනවා. එහෙනම් 6 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර අංක 2.
අපි කාලේ නාස්ති කරනතු 7 වෙනි එකට යම් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමට අදාළව ඉනුම් කරන සංකල්ප භාවිත කිරීම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද? ඒ තියෙන ප්‍රකාශ තුනක්. ඒ මූල ප්‍රකාශන තුළ හිමිකම වෙනම මූලිකාංගයක් ලෙස හඳුනා ගැනීම සිදු කරනුයේ ඒකක සංකල්පයට අනුවය. ඒක නිවැරදි. අපි හිමිකම කියන එක වෙනම හඳුනාගන්නේ ඒකක සංකල්පයට අනුව. B වල කියනවා මූල ප්‍රකාශන වල වත්කම් සහ වගකීම් ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරීමට පදනම් වන්නේ අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයකත් නිවැරදි. ඒ වගේම C එකේ කාලච්ඡේදයේ ෂය ආදායම් ප්‍රකාශන හඳුනා ගැනීම ගැළපුම් සංකල්පයට අනුකූල වේ. එහෙනම් A B C කියන ප්‍රකාශ තුනම නිවැරදි. මේවා ඔබට අමතක නම් ඔබගේ සංකල්ප ගිණුම් කරන සම්බන්ධකල්ප පිළිබඳ සටහන් අරගෙන නැවත පරීක්ෂා කරලා බලන්න. ඒ අනුව පරීක්ෂා කරලා බලන්න මේ ප්‍රකාශ වැරදිද නිවැරදිද කියලා. කොහොම නමුත් මේ ප්‍රකාශ තුනම නිවැරදි සංකල්ප සම්බන්ධයෙන් එහෙනම් නිවැරදි පිළිතුරය වෙන්නේ පස්වෙනි එක A B C යන සියල්ලම නිවැරදි කියන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර 7 වෙනි එකට 5. 8 වෙනි ප්‍රශ්නෙට ගියොත් 8 වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතිවලට අනුව මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග මිනුම් කිරීම සඳහා යොදාගත හැකි පහත කුමන මිනුම් කරන පදනමද? හරි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතිවලට අනුව මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග මිනුම් කිරීම සඳහා යොදාගත හැකි පහත කුමන ගිණුම් කරන පදනමද? ඓතිහාසික පිරිවැය A වල තියෙනවා, B වල සාධාරණ අගය තියෙනවා, C වල උපලබ්ධ විහෙක අගය තියෙනවා, D වල වර්තමාන අගය තියෙනවා. මෙන්න මේ සියල්ලම ගිණුම් කරන ප්‍රමිතිවල අනුව මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මිනුම් කරන්න යොදා ගන්න පුළුවන් පදනම්. ඒ නිසා මේක පිළිතුර වෙන්නේ A B C D යන සියල්ලම නිවැරදි කියන එක. මේකත් ඔබට ගැටලු සහගත නම් බලන්න ගිණුම් කරන ප්‍රමිත අදාළ සටහන් වල මේ සියල්ල ඔබට ලැබෙනවා දැනගන්න පුළුවන්. සේ 9 වෙනි ප්‍රශ්නය LKS 17 කල්බදු ප්‍රමිතියට අනුව කල්බදු මූල්‍ය සහ මෙහෙයුම් ලෙස වර්ග කිරීම මගින් මූල්‍ය සහ මෙහෙයුම් ලෙස වර්ග කිරීම මගින් වඩාත්ම ආරක්ෂා වන ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ වන්නේ. එතකොට මට පේනවා ගුණාත්මක ගති ලක්ෂණ කියලා බෙදලා අහලා තියෙනවා. වඩාත්ම සංසන්දනාත්මක බව, විශ්වාසනීය නියෝජනය, කාලීන බව, අවබෝධ කරගත හැකි බව, සත්‍යාපනය කරගත හැකි බව. එහෙනම් මේ දීලා තියෙන පිළිතුරු පහෙන් මෙහෙයුම් කල්බදු මූල්‍ය සහ කල්බදු මෙහෙයුම් සහ මූල්‍ය කියන වර්ගීකරණයට දාන්න වඩාත්ම ආරක්ෂාව වෙනුම් කරන තොරතුරු ගුණාත්මක ගති ලක්ෂණ වෙන්නේ මේ අංක 2 විශ්වාසනීය නියෝජනය කියන එක. එහෙනම් විශ්වාසනීය නියෝජනය තමයි නිවැරදිම පිළිතුර වෙන්නේ වඩාත්ම ආරක්ෂාව වෙන ගිණුම් කරන තොරතුරු ගුණාත්මක ගති ලක්ෂණ කියන එකට. අපි එතකොට බලමු දවකින්කේ 9 වෙනි එකට අපිට ලැබෙනවා දෙවෙනි පිළිතුර. දැන් ඒක නිවැරදි. එතකොට අපිට 10 වෙනි එකට අපිට යන්න පුළුවන්. 10 වෙනි කියනවා පහක් දැක්වෙන කුමක් සුබ සාධන සංගමයක් විසින් පිළිල කරන ලබන මූල්‍ය ප්‍රකාශනවල සංරචක ලෙස සලකනු ලබන්නේද? ඒ කියන්නේ සුබ සාධන සංගමයක් හදන මූල්‍ය ප්‍රකාශන වල අඩංගු වෙන ප්‍රකාශන වල කියලා අහලා තියෙනවා. එහෙනම් සුබ සාධන සංගමයක් හදන මූල්‍ය ප්‍රකාශ වල අනිවාර්යෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ තියෙනවා. ආදායම් සහ වියදම් ගිණුම තියෙනවා. එහෙනම් BCE කියන පිළිතුර තමයි මේකට නිවැරදි. හතරවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට සම්මුචිත අරමුදල සහ සමාජික අරමුදල ගිණුම කියන එක අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මේකට සුබ සාධන සංගමයක් හදන මූල්‍ය ප්‍රකාශ වල සංරචක විදිහට සලකන්න පුළුවන්. B මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, C මුදල් ප්‍රවාහ ප්‍රකාශය, E ආදායම් සහ වියදම් ගිණුම. එහෙනම් නිවැරදි පිළිතුර හතරවෙනි පිළිතුර BCE පමණයි කියන එක. එහෙමනම් අපි මෙතන ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. 2018 උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අපි 1 සිට 10 දක්වා විභාග ප්‍රශ්න සාකච්ඡා කරා 2018 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ. ඊළඟට අපි සාකච්ඡා කරමු 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් 20 වෙනි ප්‍රශ්නේ වෙනකන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අපි දැන් කතා කරමින් ඉන්නේ 2018 අවුරුද්දේ අගෝස්තු මාසයේ පැවැත්වෙච්ච උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. එහෙනම් ඊළඟට අපිට තියෙන්නේ 11 වෙනි ප්‍රශ්නේ සහ 12 වෙනි ප්‍රශ්නය. ඒකට 11 වෙනි ප්‍රශ්නේ සහ 12 වෙනි ප්‍රශ්නෙට විස්තරයක් දීලා තියෙනවා. මේක දීලා තියෙන පාලන ගිණුම සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. පොදු ලෙජරයේ තියෙන නැගැති පාලන ගිණුමත් උපලෙජරයේ තියෙන නැගැති උපලෙජරවල එකතුන් අරගෙන මාසයක් අවසානයේට නැත්නම් කාලච්ඡේදයක් අවසානයේට පිළිල කරන ශේෂ ලයිස්තුව ගැන තමයි මේ ගානේ තියෙන්නේ. අපි බලමු
මොකද්ද ගානේ විස්තර වෙන්නේ කියලා. එතකොට ගානේ කියනවා ආයතනික පොදු ලෙජරයේ 2018 31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂය ලක්ෂ 5ක් විය. කෙසේ වුවද මෙම ශේෂය එදිනට ණයගැති ලෙජරයෙන් උපුටාගත් ශේෂවල එකතුවට සමාන නොවිය. පසුව කරන ලද විමර්ශනයකදී පහත දෑ හෙළිදරව් විය. කියන්නේ පොදු ලෙජරයේ තියෙන ණයගැති පාලන ගිණුමේ ශේෂය 2018 31ට සමාන වෙලා නැහැ. ණයගැති උපලෙජරයෙන් උපුටාගත් ශේෂ ලැයිස්තුවත් එක්ක. ඒ දෙක සමාන නැහැ. අසමාන වෙලා. එහෙනම් ඒ අසමාන වෙන්න හේතු හොයාගෙන තියෙනවා. ඒ හොයාගත් හේතු අපිට දෙනවා. එතකොට අපි 11 වෙනි ප්‍රශ්නෙන් අහන ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැති ලෙජරයෙන් උපුටා ගන්නා ලද ණයගැති ලෙජර ශේෂවල එකතුව වන්නේ කියලා. ඒ කියන්නේ වැරදි නිවැරදි කරන්න කලින් අපි ණයගැති ලෙජරයෙන් එමෙත ණයගැති උපලෙජරයෙන් උපුටාගෙන පිළිද කරපු ණයගැති ශේෂ ලැයිස්තුවේ ශේෂය අහන්නේ. වැරදි නිවැරදි කරන්න කලින්. එහෙනම් බලමු මොනවද 2018 මේ අවුරුද්දේ අපි අඳුනගත්ත මේ ශේෂ දෙක අසමානව බලපව වැරදි. එහෙනම් පළවෙනි එක කියනවා 2018 මාර්තු මාසය තුලදී ණයගැතියන්ගෙන් ලද රුපියල් 1,80,000ක චෙක්පත් මුදල් ලැබීම් ජර්නලයේ සහ ණයගැති ලෙජරෙහි අදාළ ගිණුම් වලට පිටපත් කර තිබුණි. කෙසේ වුවද මේ පොදු ලෙජරයට පිටපත් කර නොමැත. එහෙනම් මේ 1,80,000ක ලැබුණ චෙක්පත ණයගැතියන්ගේ උපලෙජරයට පිටපත් කරලා තියෙනවා. නමුත් පොදු ලෙජරේ ණයගැති පාලන ගිණුමට පිටපත් වෙලා නැහැ. එහෙමනම් ණයගැති පාලන ගිණුම 1,80,000කින් වැඩි, ණයගැති උපලෙජරේ 1,80,000කින් අඩුයි. ණයගැති උපලෙජරේට නිවැරදිව ලැබිච්ච චෙක්පත සටහන් වෙලා නමුත් පොදු ලෙජරේට සටහන් වෙලා නැහැ. ඔකයි වැරද්ද. එහෙනම් පැහැදිලිවම මේක බලපානවා ණයගැති පාලන ගිණුමේ ශේෂය වැඩි තක්සේරුවක් කරලා නැත්නම් අධි තක්සේරුවක් කරලා පෙන්වන්න උපලෙජරයත් එක්ක. එහෙනම් අපි අපේ හදාගත්ත වර්කින් එකට යන්. ඒ වර්කින් එකේ මේක අදාළ වෙන්නේ ණයගැති පාලන ගිණුමට. එහෙනම් මම ණයගැති පාලන ගිණුමක් මේ විදිහට ඇඳගෙන තියෙනවා. එතකොට ණයගැති පාලන ගිණුමේ ආරම්භක ශේෂය විදිහට ගත්තා 2018 31ට ගානේ දුන්න අවසාන ශේෂය. ඊට පස්සේ 1,80,000ක චෙක්පතක් ණයගැති පාලන ගිණුමේ සටහන්ලා නැහැ පොදු ලෙජරේ තියෙන. එහෙනම් ඒ සටහන නොවන නිසා ණයගැති 1,80,000කින් වැඩි. ඒක නිවැරදි කිරීම සඳහා මොකද අපි කරන්නේ? ණයගැති පාලන ගිණුමට බැර කරන 1,80,000. නමුත් මේක උපලෙජරයට බලපාන්නේ නැහැ. මොකද උපලෙජරේ 1,80,000 නිවැරදි සටහන් වෙලා. දැන් පළවෙනි වරද අපි නිවැරදි කරා ණයගැති පාලන ගිණුමට බැර කරලා. මේක ණයගැති ශේෂ ලැයිස්තුවට කිසිසේත් බලපාන්නේ නැත. ඊළඟට දෙවෙනි ගණන දෙනවා කියනවා රුපියල් 5,20,000ක ණයට විකුණුම් ලෙජරේ සටහන් කර තිබුණේ 2,50,000ක් ලෙසය. කෙසේ වුවද මේ ණයගැති ලෙජරෙහි නිවැරදිව සටහන් කර තිබුණි. දැන් රුපියල් 5,20,000ක් ණයට විකුණලා තියෙනවා. ඒ ණයට විකුණුම් නිසා මොකද වෙන්නේ? ණයගැති වැඩි වෙනවා. විකුණුම් බැරලා ණයගැති හර වෙනවා. නමුත් විකුණුම් ජර්නලයේ වැරදියට 2,50,000 විදිහට අඩුවෙන් සටහන් කරලා හැබැයි මේක ණයගැති උපලෙජරේ නිවැරදිව සටහන් කරලා. නිසා නැවතත් මේක බලපාන්නේ ණයගැති පාලන ගිණුමට. මොකද ණයගැති පාලන ගිණුමට ගනුදෙනු පුටගන්නේ කාලච්ඡේදයක් අවසානයේදී විකුණුම් ජර්නලයේ එකතු වූ විදිහට. දැන් විකුණුම් ජර්නලය අඩුවෙන් සටහන් කරලා නම් අනිවාර්ය ණයගැති පාලන ගිණුමේ අඩු වෙනවා පොදු ලෙජරේ තියෙන. නමුත් ණයගැති උපලෙජරේ ගනුදෙනු නිවැරදිව සටහන් වෙලා. මේ හේතුව නිසා ණයගැති උපලෙජරේ වැඩියෙන් ණයගැති උපලෙජරේ නිවැරදිව සටහන් වීම නිසා ණයගැති උපලෙජරේ වැඩියෙනුත් ණයගැති පාලන ගිණුම අඩුවෙනුත් පෙන්නනවා. එහෙනම් මේකත් නිවැරදි කරනකොට නිවැරදි කිරීම බලපාන්නේ ණයගැති පාලන ගිණුමට. මොකද උපලෙජරේ නිවැරදිව සටහන් කළ ඒ නිසා. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ විකුණුම් අඩුවෙන් සටහන් වෙලා. එහෙමනම් ලක්ෂ 5,20,000ක විකුණුම් 2,50,000ක් විදිහට අඩුවෙන් සටහන් වීම නිසා තව 2,70,000ක අඩුවක් තියෙනවා ලක්ෂ 5ක විකුණුම් හැදෙන්න. ඒ නිසා අපි ඒක ණයගැති පාලන ගිණුමට හර කරනවා. මොකද ණයට විකුණුම් නිසා ණයගැති වටිනාකම වැඩි වෙන්න ඕනේ. විකුණුම් ගිණුම බැර ණයගැති ගිණුම හර තමයි දිත් සටහන්. ඒ නිසා අපි ණයගැති පාලන ගිණුම හර කරනවා. එතකොට ණයගැති පාලන ගිණුමට දැනට ගනුදෙනු දෙකක් බලපෑව 1,80,000ක් සහ 2,70,000ක්. තාම කිසිම දෙයක් ණයගැති ශේෂ ලැයිස්තුවට බලපෑවේ නැත. අපි ඊළඟ හොයාගත්ත නිවැරදි කළ යුතු අඩුපාඩු බලමු. රුපියල් 50,000ක කපාහල බොල් ණය පොදු ලෙජරේ නිවැරදිව සටහන් කර තිබුණි. කෙසේ වුවද මෙය ණයගැති ලෙජරේ අදාළ ණයගැති ගිණුමේ සටහන් කර නොතිබුණි. 50,000ක බොල් ණයක් මොකද කරලා දෙන්නේ? පොදු ලෙජරේ ණයගැති පාලන ගිණුමේ
නිවැරදිව සටහන් කරලා තියෙනවා ණයගැතියන්ට බැර කරලා. නමුත් මේක උපලෙජර් වල ණයගැති ගිණුම් වලට සටහන් කරලා නැහැ. බොල් ණය. එම නිසා නිවැරදිව බොල් ණය කපු ප්‍රමාණය පොදු ලෙජරේ 50000 අඩු වෙලා තියෙන ණයගැති පාලන ගිණුමෙන්. නමුත් මේ 50000 අඩු වෙලා නැහැ උපලෙජරේ තියෙන ණයගැති පාලන ගිණුම් වලින්. ඒ නිසා මේක ණයගැති පාලන ගිණුමට බලපාන්නේ නැහැ. අපි ණයගැති ශේෂ ලැයිස්තුව තුල නිවැරදි කළ යුතුයි. එහෙමනම් මොකද වෙන්න ඕනන්නේ? ණයගැති පාලන ගිණුමේ 50000ක් බොල් ණය අඩු වෙලා තියෙනවා. නමුත් උපලෙජර් වල 50000ක් අඩු වෙලා නැහැ. එහෙනම් උපලෙජරේ අපි මෙතන කරන්නේ ණයගැති උපලෙජරේ ශේෂයෙන් නිවැරදි කරනවා. ණයගැති උපලෙජරේ ශේෂය නිවැරදි කරලා පස්සේ අපිට ලැබෙන්න ඕනේ ණයගැති පාලන ගිණුමේ ශේෂය. එහෙමනම් ණයගැති පාලන ගිණුමේ 50000ක් නිවැරදිව සටහන්ලා තියෙනවා බොල් ණය. ණයගැති ශේෂ ලැයිස්තුව 50000ක් සටහන් වෙලා නැහැ. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? 50000 අඩු කරන්න ඕන. ණයගැති ශේෂ ලැයිස්තුවෙන් ගත ණයගැතියන්ගේ අඩු නොවු 50000 බොල් ණය අඩු කරන්න ඕනේ. මොකද බොල් ණය නිසා ණයගැති භාවය අඩු වෙන්නේ බැවින්. එතකොට ඒ තමයි ගැළපිල්ල වෙන්නේ තුන්වෙනි එකට. හතරවෙනි එකේ කියනවා ණයගැති ලෙජරෙන් ශේෂ උපුටා ගැනීමේදී රුපියල් 80000ක් ශේෂයක් මගහැරී තිබිනි. ඒ කියන්නේ අවුරුද්දක් අවසානයේදී අපි ණයගැති උපලෙජර වල තුලනය කරලා ඒ උපලෙජර වලින් පිළියෙල කරනවා ණයගැති ශේෂ ලැයිස්තුවක්. ඒ ණයගැති ශේෂ ලැයිස්තුව පිළියෙල කරනකොට ණයගැති ගිණුම් තුලනය කරලා උපුටා ගැනීමේදී ණයගැති උපලෙජර ගිණුම් තුලනය කරලා උපුටා ගැනීමේදී රුපියල් 80000ක් ශේෂයක් මගහැරෙනවා ණයගැතියෙක්ගේ. හැබැයි මේක ණයගැති පාලන ගිණුමට බලපාන්නේ නැහැ. මොකද මේක උපලෙජරෙන් තුලින් ණයගැති ශේෂ ලැයිස්තුව හදද්දී අඩු වීමක් නිසා. එහෙනම් මේකත් පැහැදිලි බලපාන්නේ නැහැ ණයගැති පාලන ගිණුමට. මේකත් ශේෂ ලැයිස්තුවට අදාළ වෙන දෙයක්. ශේෂ උපුටා ගැනීමේදී සිදුවෙච්ච වරද. එහෙනම් අපි මේක ගලපන්න නැන්නේ ණයගැති ශේෂ ලැයිස්තුව තුල. එහෙමනම් අපි රුපියල් 80000ක් අඩුවෙන් තමයි උපුටාගෙන තියෙන්නේ. ඒ නිසා ශේෂ ලැයිස්තුවට ඇවිල්ලා තියෙන මේ 5,60,000ක ණයගැතියෝ 80000කින් අඩුයි. ඒ නිසා අපි 80000ට මේ 5,60,000ට මේ 80000 එකතු කරනවා. එහෙනම් මෙච්චරයි ගනුදෙනු හඳුනාගෙන තියෙන. එහෙනම් අපිට පුළුවන් ණයගැති පාලන ගිණුම තුලනය කරන්න. ණයගැති පාලන තුලනය කළාට පස්සේ අපිට ලැබෙනවා ණයගැති පාලන ගිණුමේ නිවැරදි ශේෂය විදිහට 5,90,000. එහෙනම් අපෙන් අහලා තියෙන කෙටුම්පත් ශේෂය ණයගැති උපලෙජරේ නිවැරදි කරන්න පෙර. එහෙනම් මේ 5,90,000 අපි ණයගැති ශේෂ ලැයිස්තුවේ අගින් ලියා ගන්නවා. ණයගැති පාලන ගිණුමට අනුව නිවැරදි ශේෂය තමයි 5,90,000. ඒ නිසා අපි ඒව ලියාගෙන යටින් ඉඳන් උඩට මේ ගාන හදාගෙන යනවා. යටින් ඉඳන් උඩට අපි හදනවා ගාන. හදනකොට 5,90,000ට එකතු කරනවා 50,000ක්. ඒකෙන් අඩු කරනවා ණයගැති ශේෂ මගහැරීම 80,000. අපි රිවර්ස් එකට හදාගෙන ගියාම අපිට ලැබෙනවා 5,60,000ක ශේෂයක්. මේක තමයි නිවැරදි කරන්න පෙර ණයගැති ලෙජරෙන් උපුටාගත්ත ණයගැතියන්ගේ ගිණුම් වල කෙටුම්පත් ශේෂය. එහෙනම් 5,90,000ක් අඩු කරන්න ඕන එක අපි 5,90,000න් 50,000ක් අඩු වෙන්න ඕන එක අපි එකතු කරා 50,000. ඒ වගේම 80,000ක් එකතු වෙන්න ඕන එක අපි 80,000ක් අඩු කරාට පස්සේ අපිට ලැබුණ කෙටුම්පත් ශේෂය ණයගැති ශේෂ ලැයිස්තුවේ. මේක තමයි අපේ විභාග ප්‍රශ්නෙන් අහන්නේ. අපි බලමු 5,60,000 තියෙන පිළිතුර කුමක්ද කියලා. 11 වෙනි ප්‍රශ්නේ 5,60,000 තියෙන උත්තරේ තමයි අංක 3. මේක තමයි නිවැරදි පිළිතුර. 2018 3.31 දිනට ණයගැති පාලන ගිණුමේ නිවැරදි ශේෂය වන්නේ. අපි නිවැරදි ශේෂය හෙව්වා ණයගැති පාලන ගිණුමේ ණයගැති පාලන ගිණුමේ නිවැරදි ශේෂය වෙනවා 5,90,000. එහෙනම් ඒක තියෙන පිළිතුර බලමු. 5,90,000 තියෙන පිළිතුර වෙන්නේ අංක 4. එහෙමනම් 12 වෙනි ගානට උත්තරේ වෙන්නේ අංක 4 හෙවත් 5,90,000. මම හිතනවා මේ ගාන හදපේට ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. මේක අපහැදිලියක් තියෙනවා නම් ඔයගොල්ලෝ පාලන ගිණුම් සම්බන්ධ නෝට් එක අරන් බලන්න. අරගෙන ඔබගේ දැනුම අලුත් කරගන්න. එතකොට මේකේ යම් ගැටලුතාවයක් තියෙන එක මගහැරලා යයි. එහෙනම් මේ 11 සහ 12 ගණන් දෙක හදපිදී ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙනම් අපිට ඒකෙන් පස්සේ අපිට පුළුවන් 13 වෙනි ගානට යන්න. 13 වෙනි ගානෙත් අමාරු නෑ. 13 වෙනි ගානත් ටිකක් සරල ගාන. ඒකේ අපෙන් 13 වෙනි ගාන විස්තරය තමයි 2018 3.31 දිනන අවසන් මාසය සඳහා සිල්ලර වෙළඳ ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශයේ පහත තොරතුරු වාර්තා කර තිබුණි. සිල්ලර ව්‍යාපාරයක 2018 3.31 අවසන් වර්ෂයට තියෙනවා ආදායම් ප්‍රකාශනයේ තොරතුරු ටික. මොනවද තොරතුරු? තියෙනවා විකුණුම් තියෙනවා. ඉපයු පොලිය, මෝටර රථ කිනීමේ ලාභය, පොලි වියදම්, මෙහෙයුම් වියදම්, විකුණුම් පිරිවැය, ගැන්ලි භාණ්ඩ කියන වියදම් ටික අපට දෙනවා. ඒකල අපෙන් අහන්නේ 2018 3.31 දිනන අවසන් වර්ෂය සඳහා මෙම ව්‍යාපාරය විසින් හඳුනාගත යුතු මුළු ආදායම සහ මුළු වියදම වනුයේ. අපි එතකොට මේ දීලා තියෙන විස්තර ටිකෙන් අපි වෙන් කරලා ගන්න ඕනේ ආදායම් මොනවද වියදම් මොනවද කියලා. ආදායම් වියදම් කැටගරි වලට අවශ්‍ය ටික අපි ගන්න ඕනේ. එහෙනම් මේක එක එක බලාගෙන ගියාම අපිට පේනවා විකුණුම් කියන්නේ ආදායමක්,
PU පොලි කියන්නේ ආදායමක්. මෝටර රථ විකිණීමේ ලාභය ආදායමක්. පොලි වියදම් ආදායම නෙමෙයි, මෙහෙයුම් වියදම් ආදායම නෙමෙයි, විකුණුම් පිරිවෙන් ආදායම නෙමෙයි, ගැන්ලි භාණ්ඩ කියන එක ආදාය යටතට ගන්නේ නැහැ. එහෙනම් මෙතන ආදායම් තුනයි තියෙන්නේ. ඒ වගේම මෙතන වියදම් බලන් ගියොත් පැහැදිලි පොලි වියදමක්. මෙහෙයුම් වියදම් වියදමක්. විකුණුම් පිරිවෙන් කියන්නේ වියදමක්. නමුත් භාණ්ඩ ගැන්ලි කියලා කියන්නේ වියදමක් වුවත් අපි ඒක ව්‍යාපාරේ ලාභ ගිණුමට ගලපන්නේ නැහැ. ඒක අපි අයිතිකරුගේ හිමිකමින් අඩු කරලා පෙන්නනවා. ශේෂ පිරික්සුමේ. එම නිසා මේක වියදමක් යටතට ගන්නේ නැහැ. එහෙනම් මෙතනත් අපිට වියදම් විදුර අඳුන ගන්න පුළුවන් අයිටම තුනයි. එහෙනම් අපි වර්කින් එකට ගිහින් බලමු කොහොමද මේ ගණනය කිරීම වෙන්නේ කියලා. අපි කලින් ගණනය කරපු ආදායම් ටික මෙතන තියෙනවා. මේ තමයි ආදායම් ප්‍රමාණය 2400යි. ඒ වගේම වියදම් ටික තියෙනවා මෙතන මේ අයිටම 3. ගැන්ලි භාණ්ඩ ගැන්ලි එන්නේ නැහැ මේ දෙකට. එක හිමිකමේ අඩුවීමක්, ව්‍යාපාර පැත්තෙන් වියදමක් නෙමෙයි, එක අයිතිකරු පැත්තෙන් ලාභය අඩුවීමක් තමයි ගැන්ලි කියන්නේ. එහෙමනම් පිළිතුර විය යුත්තේ 2400ක් ආදායම වියදම 2000ක්. අපලම උත්තරවල මේ 2400 සහ 2000 තියෙන පිළිතුර කුමක්ද කියලා. එhmenan අපිට පැහැදිලි 2400 සහ 2000 තියෙන පිළිතුර තමයි අංක 4. එහෙනම් මේ 13 වෙනි ගානට නිවැරදි පිළිතුර විය යුත්තේ අංක 4. මුළු ආදායම 2400කුත් මුළු වියදම 2000කුත් විය යුතුයි. මෙන්න මේ ටිකේ ආදායම් සහ වියදම් අපි වෙන් කරලා ගත්තට පස්සේ. ඊළඟට අපිට යොමු වෙන්න පුළුවන් අංක 14 සහ 15 ප්‍රශ්නවලට 14 සහ 15 ප්‍රශ්න දීලා තියෙන්නේ මේ බවරණ ප්‍රශ්නේ නලින්ද සහ ශාන්ත කියන හවුල් ව්‍යාපාරය සම්බන්ධ තොරතුරු ටිකක්. මේ හවුල් ව්‍යාපාරේ හවුල්කරුවන් දෙන්නෙක් ඉන්නවා නලින්ද සහ ශාන්ත. 2017 3:31 දිනට ඒගොල්ලන්ගේ ප්‍රාග්ධන ගිණුමුයි ජංගම ගිණුමුයි ශේෂ දෙනවා. ඒකල අපිට විස්තරයක් කියනවා 2017 ජනවාරි අප්‍රේල් 1 වෙනිදා නලින්ද රුපියල් ලක්ෂ 2ක් අතිරේක ප්‍රාග්ධන විදිහට හවුල් ව්‍යාපාරයට දැම්මලු. ශාන්ත රුපියල් 50000ක ණයක් දැම්මලු හවුල් ව්‍යාපාරයට. එතකොට මේ ණය සඳහා වාර්ෂික 5%ක පොලියක් හම්බ වෙනවලු යාට. ඒ වගේම නලින්දයි ශාන්තයි ලාභ බෙදා ගන්න අනුපාතය 3:2 අනුපාතයලු. ඒ වගේම ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම වල අවසාන ශේෂය මත 10%ක වාර්ෂික පොලි අනුපාතයක් ලැබෙනවා කියනවා පොලියක්. ඒ වගේම 2018 3:31 දින අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරේ ලාභය ලක්ෂ 5යි කියනවා. වර්ෂය තුලදී නලින්ද සහ ශාන්ත පිළිවෙලින් ලක්ෂයක සහ රුපියල් 50000ක මුදල් හවුල් ව්‍යාපාරයෙන් ගැණිලි ලෙස ලබා ගන්න ලදී කියලා සඳහනක් තියෙනවා. මේ හැර වෙනත් කිසිදු මුදලක් හවුල්කරුවන් ලබාගෙන නොමැත. මේක තමයි අපට දෙන විස්තරය. ඒකල අපෙන් අහනවා 14 වෙනි ප්‍රශ්නෙන් 2018 3:31 දිනට එම හවුල් ව්‍යාපාර හිමිකම සහ 2018 3:31 දින අවසන් වර්ෂය තුලදී හවුල්කරුවන් සමග සිදු වූ ගනුදෙනු තුලින් ලද ශුද්ධ මුදල සහ 2018 3:31 දිනට ශාන්තගේ ජංගම ගිණුමේ ශේෂය අහනවා 15 වෙනි ගානේ. එහෙනම් මේක එකින් එකට විසඳගෙන යන් මේ සඳහා අපි නැවතත් යමු අපේ වර්කින් එක වෙතට වැඩ අපේ ගණන් හදන වර්ක්ෂීට් එකට ගියාම ඒ වර්ක්ෂීට් එකේ මම මෙහෙම ප්‍රාග්ධන ගිණුමක් ගහගත්තා. ඒ වගේම ජංගම ගිණුමක් සටහන් කරගත්තා. ඒතර ප්‍රාග්ධන ගිණුමේ ආරම්භක ශේෂය දෙනවා ගානේ 800යි සහ 500යි නලින් 800කුත් ශාන්ත 500කුත් විදිහට බැර ශේෂ ප්‍රාග්ධන ගිණුම් ශේෂ ජංගම ගිණුම් ශේෂත් දෙනවා ගානේ නලින් 200කුත් ශාන්ත 100කුත් විදිහට. ඒතකොට ඔය තොරතුරු දෙක අපිට දෙනවා. ඒ දුන්නාට පස්සේ අපිට කියනවා 2017 අප්‍රේල් 1 වෙනිදා නලින් ලක්ෂ 2ක් අමතර ප්‍රාග්ධන විදිහට ව්‍යාපාරයට දැම්මා කියලා. එහෙමනම් ලක්ෂ 2ක් නලින් හවුල් ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනයක් දැම්මනම් ඒ දැම්ම ප්‍රාග්ධන කොටස අපි මුදල් පොත හරකලා නලින්ගේ ප්‍රාග්ධන ගිණුමේ ප්‍රාග්ධන තීරුව බැර කරනවා. ඒක හරි. ශාන්ත ව්‍යාපාරයට ණය මුදලක් දෙනවා ලක්ෂ 5ක. ඒ දුන්න ලක්ෂ 5ේ ණය මුදල අපි මුදල් පොත හර කරලා හවුල්කරුවන්ගේ ණය ගිණුම් බැර කරනවා. නමුත් මේ හවුල්කරු ශාන්ත දුන්න ණය මුදලට 105ක වාර්ෂික පොලියක් ලැබෙනවා. එතකොට ඒ ශාන්ත දුන්න ණය මුදලේ වටිනාකම තමයි ලක්ෂ 5යි. ලක්ෂ 5ට 100ට ලක්ෂ 5ට හම්බෙන්න පොලි 105 යෝ. ලක්ෂ 5ට 105ක පොලිය විදිහට අපිට අඳුන ගන්න පුළුවන් 25000ක්. මේ 10 වලින් හදලා තියෙන නිසා තමයි 25 දාලා තියෙන්නේ. 25000ක පොලියක් හම්බ වෙනවා ශාන්තට. ඒකත් අපි සටහන් කරා. එතකොට ඒ ණය පොලිය යන්නේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුමට. හවුල්කරුවන්ගේ ජංගම ගිණුමේ ශාන්තගේ තීරුව බැර කරනවා ණය පොලිය කියලා. ඒක හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක්. නමුත් හවුල්කරුට අයිති දෙයක්. හවුල්කරු සැපියු ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබූ පොලියක්. එහෙනම් අමතර දූ ප්‍රාග්ධනය සහ ශාන්තයේ දුන් ණය මුදලට පොලිය අපි සටහන් කරා. ඊළඟට අපිට කියනවා ගැනලි කරා කියලා නලින් සහ ශාන්ත අවුරුද්දේ 100ක් සහ
50ක්. ඒ කියන්නේ ලක්ෂයක් සහ 50000ක්. එහෙනම් ගැන්ලි අපි ජංගම ගිණුම හර කරනවා ලක්ෂයක් සහ 50000ක් විතර මේ ආකාරයට. ඊළඟට අපිට මේ අවසාන ප්‍රාග්ධනයේ ප්‍රාග්ධන පොලී කියවනවා 100ට ප්‍රාග්ධන පොලී අනුපාතිකය 10%යි. ඒ නිසා ප්‍රාග්ධන පොලිය හවුල් ව්‍යාපාරයේ අවසාන ප්‍රාග්ධන ශේෂය වෙනවා නළීන් 1000කුත් ශාන්ත 500කුත්. එතකොට මේ 18 සහ 500ට අපි ප්‍රාග්ධන පොලී බලනවා. එතකොට මේ 18 සහ 500ට ප්‍රාග්ධන පොලී බැලුවට පස්සේ අපිට ප්‍රාග්ධන පොලී විදිහට එනවා නළීන් 100කුත් නළීන්ට ප්‍රාග්ධන පොලී 100කුත් ශාන්තට ප්‍රාග්ධන පොලී 50කුත් මේකත් අයිතිකරුවන්ට අයිති දෙයක්. ඒ නිසා අපි මේ ප්‍රාග්ධන පොලිය ජංගම ගිණුම බැර කරනවා නළීන් ලක්ෂයකුත් ශාන්ත 50000කුත් විදියට. අවසානයේ අපි දැන් ලක්ෂ 5ක ලාභයක් උපයලා දෙන හවුල් ව්‍යාපාරය ඒ උපයපු ලාභය හවුල් කරුවන් අතර බෙදන්න ඕන. එතකොට මේ ලාභය හවුල් කරුවන් අතර බෙදනකොට අපි අඩු කරන්න ඕනේ ලාභ විසර්ජනය කිරීමේදී හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන පොලී සහ ප්‍රාග්ධන පොලී මෙතන මේ ගාන අනුව. එහෙනම් ප්‍රාග්ධන පොලී අපි 150ක් අඩු වෙනවා දෙන්නගෙම. එතකොට බෙදිය හැකි ලාභය අපිට එනවා 350. එතකොට මේ 350 බෙදන්න ඕනේ හවුල් කරුවන් අතර 3:2 අනුපාතයට. ඒක තමයි ලාභ ලාභ බෙදා ගැනීම අනුපාතය නළීන් සහ ශාන්ත අතර. එහෙනම් මේ 3,50,000 3:2 අනුපාතයට බෙදුවාම නළීන්ට හම්බෙන ලාභ කොටස 2,10,000යි. ශාන්තට හම්බෙන ලාභ කොටස 1,40,000. එහෙනම් අපි ලාභ කොටස ටයිප් කරවන්න හිමි හම්බෙන දේවල් නම් මේ 2,10,000 අපි නළීන්ගේ තීරුව බැර කරනවා ජංගම ගිණුම. ඒ වගේම ශාන්තගේ ප්‍රමාණය ශාන්තගේ තීරුව බැර කරනවා 1,40,000. එතකොට හවුල් ව්‍යාපාරයේ සියලුම ගැළපිලි ටික අපි සටහන් කරා ගානට අනුව මෙතනින් එහාට ගැළපිලි ටිකක් දීලා නැහැ. අවසානයේ ගැළපිලි සටහන් කිරීම. එහෙනම් මේ ගැළපිලි සටහන් කිරීමෙන් පස්සේ අපිට කිසිම බාධාවක් නැහැ හවුල් කරුවන්ගේ ජංගම ගිණුම තුලනය කළ අවසාන ශේෂය ගන්න. එහෙනම් නළීන්ගේ සහ ශාන්තගේ හවුල් ව්‍යාපාර තුලනය කරාට පස්සේ අපිට නළීන්ගේ 2018 අවසාන ශේෂ විද්‍යට 4,10,000කුත් ශාන්තගේ 2,65,000ක් ලැබෙනවා. ප්‍රාර්ථන ගිණුම් තුලනය කරාට පස්සේ 1000ක් සහ 500ක් විතර අපිට ලැබුණා. අවසානයේදී අපේ ගානේ අහනවා ප්‍රශ්නේ 2018 3:31 දිනට මේ හවුල් ව්‍යාපාරේ හවුල් ව්‍යාපාරේ හිමිකම අපේ අහනවා. හවුල් ව්‍යාපාරයේ හිමිකම මෙතන වෙන්නේ හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල සහ ජංගම ගිණුම් වල එකතුව. ඒ නිසා අපි 2018 3:31ට හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් වල එකතුව ගමු. එතකොට ප්‍රාග්ධන ගිණුම් තුන 2018 3:31ට නළීන්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 1000කුත් ශාන්තගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 500කුත් ජංගම ගිණුම ශේෂය නළීන්ගේ 4,10,000කුත් ශාන්තගේ 2,65,000කුත් විදියට. එතකොට හිමිකම වෙනවා වෙන්නේ මේ අවුරුද්ද අවසානයේ දින ජංගම සහ ප්‍රාග්ධන ගිණුම ශේෂය. එම නිසා ශුද්ධ හිමිකම වෙනවා හවුල් ව්‍යාපාරේ 21,75,000. 21,75,000 තියෙන පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 17ට 21,75,000. ඊළඟට අහනවා 2018 3:31 දින අවසන් වර්ෂය තුලදී හවුල් කරුවන් සමග සිදු වූ ගනුදෙනු තුලින් ලද ශුද්ධ මුදල 2018 3:31 දිනට ශාන්තයේ ශුද්ධ මුදලයි 2018 3:31 දිනට ශාන්තයේ ජංගම ගිණුමේ ශේෂයයි. දැන් ශුද්ධ මුදල වෙන්නේ හවුල් ව්‍යාපාරයට හවුල් කරුවන් දුන්න අතිරේක ප්‍රාග්ධනයත් ඒ වගේම හවුල් ව්‍යාපාර සැපයුම් ණය මුදලත් ඒ වගේම හවුල් ව්‍යාපාරයේ මුදලින් කළ ගැනීම ප්‍රමාණයක් තමයි ශුද්ධ මුදලට අදාළ මුදල් ලැබීම් ප්‍රවාහයන් සහ මුදල් ගෙවීම් ප්‍රවාහයන්. එහෙනම් අපිට පැහැදිලි ගානේ ලක්ෂ 2ක් දාන නළීන් අමතර ලක්ෂ 2ක් දාන නළීන් ගානේ අමතර ප්‍රාග්ධනය. මේක ධන මුදල් ප්‍රවාහයක්. ඒ වගේම ශාන්ත ලක්ෂ 5ක ණයක් දෙනවා ඒකත් ධන මුදල් ප්‍රවාහයක්. ඒ වගේම 1,50,000 ගැන්ලි කරනවා මේක ඍණ මුදල් ප්‍රවාහයක්. ඒතකොට මෙච්චරයි මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් ප්‍රවාහයන් තියෙන්නේ මේ හවුල් ව්‍යාපාර 2018 3:31 අවසන් වර්ෂයට. ඒ නිසා ශුද්ධ මුදල් ප්‍රවාහය අපිට ගන්න පුළුවන් මෙහෙම එකතුවක් විදිහට අපේ ශුද්ධ මුදල් ප්‍රවාහය වෙනවා 5,50,000ක් සහ හවුල් කරුවාගේ ජංගම ගිණුමේ ශාන්තක ශේෂ වෙනවා 2018 3:31 අවසානයේට 2,65,000ක්. එහෙනම් 5,55,000ක් 2,65,000ක් විතර පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. එහෙමනම් අහුවන ප්‍රශ්න පත්‍රයේ ශාන්තකේ සහ ශාන්තක ගිණුමේ
අවසාන ශේෂය 2,65,000ක් තියෙන පිළිතුර මේක. 5,50,000ක් තියෙන පිළිතුර මේක. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. ඒ ගාන විසඳන්නේ මේ විදිහට 15 වෙනි ප්‍රශ්න 17 වෙනි ප්‍රශ්නේ සහ 15 වෙනි ප්‍රශ්න පරිවිසදිය යුත්තේ ඔන්න ආය ආකාරයෙන් මේක පැහැදිලි ඇති කියලා හිතනවා. ඔබට මේ සඳහා අවුල් ව්‍යාපාර සම්බන්ධ අවබෝධයක් ඔබට තිබිය යුතුයි. මෙව පැහැදිලි කිරීම තුළ ඔබට යම් ගැටලුවක් නැතුව ඇතයි මම සිතනවා. එමන අපිට ඊළඟට 16 වෙනි ගානට යන්න පුළුවන්. 16 වෙනි ගානට යන්න බාධාවක් නැහැ. 16 වෙනි ගානේ යන්ත්‍රයක් මිලදී අරගෙන තියෙනවා යම් සමාගම. ඒතකොට ඒ යන්ත්‍රය මිලදී ගැනීම සම්බන්ධව දරපු වියදම් තමයි අපිට දෙන්නේ. අපෙන් අහනවා LKS 16 දේපල ප්‍රියතා උපකරණ ප්‍රමිතියට අනුව හඳුනා ගැනීමේදී මෙම යන්ත්‍රයේ පිරිවැය සහ යන්ත්‍රය ක්ෂය කිරීම ආරම්භ කරන දිනය වන්නේ කියලා අහනවා. යන්ත්‍රයේ පිරිවැයත් ක්ෂය කිරීම ආරම්භ කරන දිනයත් අහන්නේ. මම මෙතන LKS 16 කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක බහුවන්ත ප්‍රශ්න පත්‍රයක් නිසා සම්පූර්ණ LKS 16 මෙතන සාකච්ඡා කරන්නේ නැහැ. ඒ ප්‍රමිතිය වෙනමම සාකච්ඡා කරන වෙන වීඩියෝ එකකින්. ඒකට ඔයගොල්ලෝ දැනට ඉගෙනගෙන තියෙනවා නම් ඒ නෝට් එක පොඩ්ඩක් මතක් කරගන්න. LKS 16 දීපල් ප්‍රියතා උපකරණ. එහෙනම් මේ ගානට යමු. එතකොට මේ සමාගම 2017 අප්‍රේල් 1 වෙනිදා යන්ත්‍රයක් ගන්නවා. ඒ යන්ත්‍රය ආනයනය කරන්න 15%ක වැට් එකකුත් එක්ක 5,75,000ක මුදලක් වැය වෙනවා. එතකොට 2017 4/15 මේ සමාගම යන්ත්‍රය සමාගමට ප්‍රවාහනය කරනවා. ඒකට 40000ක් වියදම් වෙනවා. ඒ වගේම 2017 4:30 වැඩබිම සකස් කිරීම සඳහා යන්ත්‍රය සවිකරන්න සමාගමට තවත් රුපියල් 60000ක් වැය වෙනවා. ඒ වගේම මේ 2017 5/15 මූලික පරීක්ෂණ ධාවනය සිදු කිරීම සහ එමගින් යන්ත්‍රය හොඳින් ක්‍රියාත්මක වන බව තහවුරු කරගන්න තවත් 80000ක් වැය වෙනවා. ඊළඟට 2017 5/15 මූලික පරීක්ෂණ ධාවනයේදී නිපදවූ අයිතම විකිණීමෙන් ධන මුදල් ප්‍රවාහයක් ලැබෙනවා 30000ක. 2017 6:30 විවෘත කිරීම උත්සාහ පවත්වනවා. ඒකට 20000ක් වැය වෙනවා. මේ තමයි යන්ත්‍රය මිලදී ගත්ත දවසේ ඉඳලා මිලදී ගත්ත දවස් වෙන අප්‍රේල් 1 සිට 2017 6:30 වෙනකන් මේ යන්ත්‍රය වෙනුවෙන් මේ යන්ත්‍රය මිලදී ගැනීමේ කාර්යවේදී වැය වෙච්ච මුදල් ප්‍රවාහය. අපි මේකෙන් බලන්න ඕනේ පිරිවැයට අදාළ වෙන්නේ මොනවද? මේ ස්ථාවරවත්කම එහෙම නැත්නම් යන්ත්‍රයේ පිරිවැයට අපි ගන්න පුළුවන් මොනවද කියන එක බලන්න ඕනේ. එහෙනම් අපි බලමු මොනවද අපිට පිරිවැය විදියට ගන්න පුළුවන් මේ යන්ත්‍රයේ. එතකොට අපිට පැහැදිලි මේ යන්ත්‍රය මිලදී අරගෙන තියෙනවා. මිලදී ගද්දි වැට් එකත් එක්ක 5,75,000 ගෙව්වට අපි වැට් එක ආපහු රජයට ගෙවන්න ඕනේ. ඒ නිසා මේක වැට් එක තියෙන කොටස රජයේ ගන්න බෑ අපිට යන්ත්‍රයේ පිරිවැය විදිහට. අපි 5,75,000න් 115 වැට් එක අයින් කරාට පස්සේ අපිට එනවා වැට් රහිත මිල යන්ත්‍රයේ ලක්ෂ 5ක් විදිහට. අපි ඒක ගත්තා. ඊළඟට යන්ත්‍රය සමාගමට ප්‍රවාහනය කරන්න ගෙනපු ප්‍රවාහන වියදම 40000 ගන්න පුළුවන් පිරිවැයට ගැටලුවක් නැහැ. ඒ වගේම යන්ත්‍රය ස්ථාපිත කරන්න වැඩිම සකස් කරන්න ගියපු 60000 ගන්න පුළුවන් පිරිවැය කොටසක් විදිහට. ඒ වගේම යන්ත්‍රය අත්හදා බැලීම වටයක් ක්‍රියාත්මක කරන්න වැය වෙච්ච 80000ක් මුදල පිරිවැය විදිහට ගන්න පුළුවන්. ඒ වගේම පළවෙනි පරීක්ෂණ වටේදී නිපදවූ ඒකක ගන්න විකිණීමෙන් ලද ආදායම අපිට ධන මුදල් ප්‍රවාහය අපේ ඍණ මුදල් අපිට ගන්න පුළුවන් පිරිවැයෙන් අඩු කරන්න පුළුවන්. ප්‍රමිති ඉඩ දෙනවා. එතකොට මෙන්න මේ ටික විතරයි අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ යන්ත්‍රයේ පිරිවැය තුළට ගන්න පුළුවන් වෙන්නේ. උත්සව සංවිධානය කිරීම වගේ දේවල් පාරදනිත කරන්න බෑ යන්ත්‍රයේ පිරිවැයට. ඒක ප්‍රමිතියෙන් ඉඩ දෙන්නේ නැහැ සහ ඒක වැරදි එහෙම කරොත් ප්‍රමිතියට පටහැනි. ඒ නිසා ඔන්න ඔය විදම් ඔය ප්‍රවාහයන් ටික තමයි අපිට ගන්න පුළුවන් යන්ත්‍රයේ පිරිවැයට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපේ අවසාන එකතු වෙනවා යන්ත්‍රයේ පිරිවැය විදිහට 6,50,000ක්. ඒ වගේම 2017 5/15 දිනේ ඉඳලා ඉස්සරහට තමයි මේ යන්ත්‍රය ෂෙයා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ 2017 5/15 කියන දිනයත් 6,50,000 කියන වටිනාකමත්. එහෙනම් ඒ පිළිතුර තියෙනවා. ඒ පිළිතුර අපිට ලැබෙනවා 6,50,000යි 2017 5/15 කියන එකයි අංක 2 පිළිතුරේ එක තියෙන නිසා 16 වෙනි ගානට නිවැරදි
පිළිතුර වෙන්නේ අංක 2 බව පැහැදිලි. දාහත්වෙනි ගාන දෙනවා සඳහන් වෙන්නේ කල්බද්දක් මූල්‍ය කල්බද්දක් සම්බන්ධ ගැටලුවක්. මේදී සීමිත ගමගේ පොදු සමාගම 2017 අප්‍රේල් 1 වෙනිදා මූල්‍ය කල්බද්දක් යටතේ මෝටර රථයක් ගන්නවා. ඒ ගත්ත මෝටර රථයේ සාධාරණ අගය නැත්නම් ෆෙයා වැලියු එක ලක්ෂ 54යි. ඒ ගත දිනේම ලක්ෂ 14ක මූලික ගෙවීමකුත් කරනවා ගමගේ සමාගම. ඒකල අවුරුදු 4ක් තමයි කල්බදු කාල සීමාව වෙන්නේ. අවුරුද්දකට 12,62,000ක කල්බදු වාරිකයක් ගෙවන්න ඕනේ හැම මාසිකම මාර්තු 31. පළමු වාරිකේ මේගොල්ලෝ 2018 මාර්තු 31 ගෙවලා තියෙනවා. එහෙනම් කල්බද්ද සඳහා අදාළ පොලිය ගම්ම වෙන පොලිය අනුපාතික 10 කියලා අපිට දෙනවා. ඒකල අපෙන් අහන ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත කල්බදු ප්‍රමිතියට අනුව LKS 17ට අනුව 2018 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් ලෙස දක්වනු ලබන කල්බදු වගකීම් වනුයේ. ඒ කියන්නේ LKS 17 ප්‍රමිතියේ කල්බදු යටතේගත් වත්කමක් සම්බන්ධයෙන් අපි මූල්‍ය ප්‍රකාශනවල විශේෂයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේක පෙන්වන්නේ කොහොමද? පෙන්වීම සම්බන්ධයෙන් නිර්දේශන මොකක්ද කියන එක තමයි මේකෙන් අපෙන් අහන්නේ. එතකොට මේකෙදී ප්‍රමිතිය සාකච්ඡා නොකර සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්නේ නැහැ. මම මේ ගානේ විසඳන විදිය පෙන්නන්නම්. LKS 17 සම්බන්ධයෙන් අපි ඉදිරියට සාකච්ඡා කරමු වෙනම වීඩියෝ එක පාඩමකින්. එහෙමනම් අපි මේක මම ටිකක් මතක් වෙන්නත් එක්ක මේ ගාන ටිකක් විස්තරාත්මක ලේඛනයකට ගත්තා. මෙන්න මේ විදිහට. එතකොට ගන්න පැහැදිලි මූල්‍ය කල්බදු සම්බන්ධයෙන් තියෙන සියල්ලම මෙතන තියෙනවා මේ ෂෙඩියුල් එකේ. මේක ඔයගොල්ලෝ හදලා බලන්න. මේකේ අපිට හැම උත්තරයක්ම ගන්න පුළුවන් මේ ගානට අදාළව. ඒ වගේම කල්බදු මූල්‍ය කල්බදු සම්බන්ධයෙන් හොඳ අවබෝධයකුත් ඔයගොල්ලන්ට ලැබෙයි. මේ ෂෙඩියුල් එක ස්ටඩි කරාම. එහෙමනම් මේ ගමගේ සමාගම ගන්න ගන්න එක මෝටර රථයක් නේද? ඔව් මෝටර රථයක්. එතකොට මේ ගමගේ සමාගම ගන්න මෝටර රථේ කල්බදු වටිනාකම ලක්ෂ 54යි. ඒ මොහොතේම ලක්ෂ 14ක් ගෙවනවා. එහෙනම් ඉදිරි අවුරුදු 4 තුර ගෙවන්න තියෙන සමාගමට ලක්ෂ 40යි. ඒක අපේ ගාන දෙනවා. ඒක පැහැදිලි. එතකොට මේ ලක්ෂ 40 අවුරුදු 4ක් ඇතුළත ගෙවන්න ඕන. එතකොට කල්බදු ගිවිසුමට එළඹෙන්නේ 2017 4යි එක 2017 අවුරුද්දෙන් පටන් ගන්නෙ. අවුරුදු 4 වෙනි ඉවර වෙන්නේ 2020 දී. එතකොට පළවෙනි වගකීම වෙන්නේ මුළු වගකීම 2017 අවුරුදු ලක්ෂ 40යි. ඊළඟට වාර්ෂික වාරික ගෙවීම තියෙනවා 12,62,000. ඊළඟට 2017 අවුරුද්දේ අපිට පුළුවන් මේ කල්බදු කිවිසුමේ පොලිය ගණනය කරන්න. ලක්ෂ 40 තමයි අපි ගෙවන්න ඕන ණය මුදල. ඒකට 10%ක් බැලුවට පස්සේ අපිට ලක්ෂ 4ක් එනවා. ඒක තමයි වාර්ෂික පොලිය ලක්ෂ 4ට. එහෙනම් අපි ගෙවනවා කල්බදු වාරිකයක් 12,62,000ක 12,62,000 ඇතුළේ මේ පොලිය ලක්ෂ 4 තියෙනවා. අපි 12,62,000න් මේ ලක්ෂ 4 අඩු කරාම අපිට ලැබෙනවා වාරිකය ඇතුළේ තියෙන ප්‍රාග්ධන කොටස. එපා නැත්නම් කල්බදු නහිමියාගෙන් අඩු වෙන්න ඕනේ කොටස 8,62,000ක් විදිහට. ඒ 8,62,000 අපි අඩු කරනවා මෙන්න මේ ලක්ෂ 4ෙන්. ඒතර අඩු කරාට පස්සේ අවුරුද්ද අන්තිමට 2017 අවුරුද්ද අන්තිමට ණය හිමියෝ කල්බදු ණය හිමියන්ගේ වටිනාකම 31,38,000ක් වෙනවා. ඒතර මේක තමයි ඊළඟ අවුරුද්දේ ආරම්භක ශේෂය වෙන්නේ 2018. ඔන්න ඔය කොටස පැහැදිලි 2017 අවුරුද්දට අදාළයි. ඒතකොට මේ ලක්ෂ 4 ලාභ ගිණුමට යනවා වියදමක් විදිහට.
මේ 8,62,000 කල්බදු ණය හිමියන්ගෙන් අඩු වෙනවා. අඩු වෙලා කල්බදු ණය හිමියන්ගේ 2018 අවුරුද්දට ගෙවන්න ඕන වටිනාකම කල්බදු ණය හිමි ගිණුමේ 31,38,000ක ඉදිරියට එනවා. එහෙනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ 2017 මූල්‍ය ප්‍රකාශනවල අපි කොහොමද මේක කල්බදු ප්‍රමිතියට අනුව ඉදිරිපත් කරන්නේ? එහෙනම් කල්බදු ප්‍රමිතිය කියනවා 2017 අවුරුද්දේ අපි අවසානයේදී ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕනේ කල්බදු වාරිකයේ තියෙන ප්‍රාග්ධන කොටස ජංගම වගකීම් යටතේ පෙන්වන්න. ඒ ප්‍රමාණය අඩු කරාට පස්සේ ඉදිරි වර්ෂවල ගෙවන්න තියෙන ප්‍රමාණය ජංගම නොවන වගකීම් යටතේ පෙන්වන්න කියලා ප්‍රමිතිය කියනවා. එහෙනම් අපි අදාළ කරගත්තාම ඒක අපිට මෙන්න මේ කොටස වැදගත් වෙනවා. ඒ කොටසේ අපි 2018 අවුරුද්දේ එතකොට කල්බදු පොලිය වෙනවා 3,21,38,10ක් බලපුවාම 3,13,800ක් ඊළඟට ඒ අවුරුද්ද ගෙවන්න ඕන වාර්ෂික වාරික ගෙවීම එක ගානමයි. එතකොට ඒ ඊළඟ අවුරුද්ද ගන්න වාර්ෂික වටිනාකමින් අර විදිහටම 12,62,000න් 31,03,800 අඩු කරාම අපිට ලැබෙනවා ප්‍රාග්ධන කල්බදු ණය හිමියන්ගේ වාරිකය ඇතුළත් ප්‍රාග්ධන කොටස 9,48,200ක් විදිහට. ඒ ප්‍රමාණය අපි ආරම්භක ණය හිමියන්ගෙන් අඩු කරාම 2018 අවුරුද්ද අවසානයේදී ණය හිමියෝ කල්බදු ණය හිමියෝ 21,89,800ක් වෙනවා. එහෙනම් අපි 2017 අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශය පෙන්වන්න ඕනේ පැහැදිලිවම 2018 අවුරුද්දේ ගෙවන්න ඕනේ ජංගම වගකීම් කොටස වන 9,48,200 පෙන්විය යුතුයි. ඒක අඩු වුණාට පස්සේ 2019 සහ 2020 අවුරුදු වල අපි ගෙවන්න ඕනේ කල්බදු වටිනාකම වන 21,89,800 ජංගම නොවන වගකීම් යටතේ මූල තත්ත්ව ප්‍රකාශය පෙන්විය යුතුයි. එහෙනම් අපි ජංගම වගකීම් යටතේ පෙන්වන්න ඕනේ මෙන්න මේ ප්‍රාග්ධන කොටස වාරිකය අඩංගු ජංගම වගකීම් යටතේ ඒක අඩු වුණාට පස්සේ ණය හිමියන්ගේ මුළු වටිනාකම 2019 සහ 2020 වර්ෂවල ගෙවිය යුතු 21,89,800 ජංගම නොවන වගකීම් යටතේ පෙන්විය යුතුයි. ඒතකොට මෙන්න මේක තමයි පිළිතුර වෙන්නේ මේ මූලික කල්බදු සමාගම් ගානට සහ ශ්‍රී ලංකාවේ කල්බදු ප්‍රමිතියට අනුව මූල තත්ත්ව ප්‍රකාශයේ මේක පෙන්වන්න ඕනේ මෙන්න මේ විදිහට. එහෙනම් අපේ පිළිතුර වෙන්නේ මේ ගානේ 9,48,200ත් 21,89,000. එහෙනම් නිවැරදි පිළිතුර වෙනවා අපට පැහැදිලි අංක 3. ඒකේ 9,48,200ත් 21,89,800ක් තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට 18 සහ 19 ගණන් දෙන්නේ ඒ සමාගම් ගානක් සම්බන්ධයෙන් මෙතන ප්‍රත්‍යාගණනය සම්බන්ධ ගැළපීමක් තියෙන්නේ සමාගමක අපි දන්නවා විස්තීර්ණ ආදායම කියලා කොටසක් තියෙනවා. එතකොට ඒ විස්තීර්ණ ආදායම කොටසට උසස් පෙළ මට්ටමේදී ගලපන්නේ ප්‍රාග්ධන අතිරික්ත වෙනස් වීම කියන කොටස් විතරයි උසස් පෙළ මට්ටමේදී. එහෙනම් මේක අහන්නේ මේ ප්‍රත්‍යාගණනය සම්බන්ධයෙන් සිදු වෙන වෙනස් වීම ප්‍රමාණයක් දීලා මුළු විස්තීර්ණ ආදායමේ සිද්ධ වෙච්ච වෙනස අපෙන් අහන්නේ. එහෙමනම් මේ දීලා තියෙන මුල විස්තරය අපිට ඇසුරෙන් අපිට පුළුවන් සමාගමේ අදාළ වර්ෂයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න. අපි ඒක මේ විදිහට ගණනය කරාට පස්සේ අපිට ලැබෙනවා සමාගමේ පිරිවැටුම ලක්ෂ 8යි. ඊළඟට විකුණුම් පිරිවැය ලක්ෂ 3යි. ඵල ලාභය ලක්ෂ 5යි. පරිපාලන බෙදාහැරීම් 80000යි. උතුරු බදු පෙර ලාභය 6,20,000යි. අපට ආදායම් බද්දක් දෙන්නේ නැහැ. කාලච්ඡේදයේ ලාභය 6,20,000යි. ඊළඟට එතකොට වර්ෂයේ ප්‍රත්‍යාගන අතිරික්ත වෙනස 85000ක් අපිට ලෙනවා. එතකොට වර්ෂයේ මුළු විස්තීර්ණ ආදායම 5,50,000යි. එහෙමනම් මේක නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3 9,60,000 සහ 5,50,000 තියෙන පිළිතුර අංක 3. අංක 3 ඒ වගේම 2018 3:31 දින අවසන් වාර්ෂිකය සඳහා මෙම සමාගමේ ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම
අහනවා වෙනත් ඒකට ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම වෙනවා 5,15,000කුත් 90,000. මේක හුඟක් අමාරු නෑ නිසා මම මේක ගැඹුරට සාකච්ඡා කරන්නේ නැහැ. මේක ඔයගොල්ලෝ හදලා බලන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න මම පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට 20 වෙනි ගානේ තියෙනවා සීමිත සාරාංග පොදු සමාගමේ ඇඟලුම් අලෙවි කිරීමේ නිරත වේ. මෙම සමාගම 2018 3.31 දින අවසන් වර්ෂයේ සාරාංශගත මුදල් ගිණුම 5ක් දැක්වේ. මේ සමාගමේ මුදල් පොත අපට දෙනවා. මුදල් පොතේ මේ පැත්තේ තියෙනවා මුදල් ලැබීම ගණන් දෙනවා මේ පැත්තේ තියෙනවා මුදල් ගෙවීම ගණන් දෙනවා. ඊට අපෙන් අහනවා LKAS 7ට මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතියට අනුව 2018 3.31 දින අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. එහෙනම් අපි බලමු මේ ප්‍රමිතියට අනුව මේ දීලා තියෙන ගනුදෙනු වලින් මුදල් ගිණුමලා තියෙන මේ ගනුදෙනු වලින් මොනවද මෙහෙයුම් කටයුතු වලට ව්‍යාපාරයේ එදිනෙදා ප්‍රධාන ව්‍යාපාර කටයුත්තට අදාළව මුදල් ගලා ඒම් සමුදල් ගලා යාම් මොනවද කියලා බලමු. ඒතර ප්‍රධාන මෙහෙයුම් කටයුත්තට අදාළව අර දුන්න මුදල් පොතේ අපිට හඳුනා ගන්න පුළුවන් LK ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතිය මුදල් ප්‍රවාහය සම්බන්ධ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියට අනුව මෙහෙයුම් කටයුතු වලට අදාළ මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යාම් මේ විදිහට නායකයන්ගෙන් ලැබුණ 5,50,000 මෙහෙයුම් කටයුතු වලින් මුදල් ලැබීමක් ධන මුදල් ප්‍රවාහයක් එනම් ඒක මෙහෙයුම් කටයුතු වලට අදාළයි. ඒ වගේම ණය හිමියන්ට ගෙවපු 7,20,000 ඍණ මුදල් ප්‍රවාහයක් මෙහෙයුම් කටයුතු වලට අදාළයි. ඊළඟට විකුණුම් 8,50,000 මෙහෙයුම් කටයුත්තට අදාළයි ප්‍රධාන මෙහෙයුම් කටයුත්තක් විකුණුම් කියන්නේ. එහෙනම් ඒක ධන මුදල් ප්‍රවාහයක්. ඒ වගේම ගෙවල් කුලි වියදම් කියන එක ඍණ මුදල් ප්‍රවාහයක් මෙහෙයුම් කටයුතු වලට කෙලින්ම සම්බන්ධයි. බෙදා හැරීම් වියදම් කියන්නේ ඍණ මුදල් ප්‍රවාහයක් මෙහෙයුම් කටයුතු වලට සම්බන්ධයි. පරිපාලන වියදම් කියලා කියන්නේ ඍණ මුදල් ප්‍රවාහයක් මෙහෙයුම් කටයුතු සම්බන්ධයි. ඒ වගේම ආදායම් බදු කියන එක මෙහෙයුම් කටයුතු අදාළයි. ගිණුම් කරන ප්‍රමිතියේ අනුව අපට අඩු කරන්න පුළුවන් ප්‍රධාන මෙහෙයුම් කටයුතු වලින්. ඒ අනුව මේ ටික ගලපනාට පස්සේ අපිට ලැබෙනවා මෙහෙයුම් කටයුතු වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය 65,000ක් විදිහට. එහෙනම් අපි බලමු 65,000 තියෙන පිළිතුර වන්නේ අංක 1. එතකොට මේකේ අපි අඳුනාගත්තේ නැති ඒවා තියෙනවා. ලාභාංශ ආදායම අපි ගත්තේ නැහැ මෙහෙයුම් ආදායම. මෙහෙයුම් වලින් ධන මුදල් ප්‍රවාහයක් විදිහට ඒක අයත් වෙන්නේ නැහැ. බැංකු ණය අපි ගත්තේ නැහැ ඒක අනිත් ක්‍රියාකාරකම් යටතට වැටෙන්නේ. ඒ වගේම අපි ගත්තේ නැහැ මෝටර රථයක් ගැනුම්. ඒක මෙහෙයුම් කටයුත්තක් නෙමෙයි ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලියේ වෙනුවෙන් ගියපු මුදල් ගලා යාමේ ගනුදෙනුවක් නෙවෙයි. ඒක හඳුනා ගන්න බෑ. එහෙනම් ඒ අරුකට අනිත් සියල්ලම මෙහෙයුම් කටයුතු වලින් ලැබුණ ධන මුදල් ප්‍රවාහය විදිහට අපි සැලකුවා. එතකොට LKS 7ට අනුව මේ දීලා තියෙන මුදල් පොතේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වෙච්ච ශුද්ධ මුදල් ප්‍රවාහය විදිහට අපට 65,000 කියන එක ලැබෙනවා. ඒක අපි මෙන්න මේ වර්කින් එකේ තමයි ගත්තේ. එතකොට 65,000 තමයි නිවැරදි පිළිතුර.